එමනම් සිසු දරු දැරියනි ගුරු භවතුනි අපි දැන් මෙම සාකච්ඡාවේ දෙවෙනි අදියරටයි පිවිසෙන්නේ. දෙවෙනි අදියරට විද්වත් මණ්ඩලයකුත් එකතු වෙනවා. එමනම් මම ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර ජයලාල් මහත්මයාටම මේ කියනවා මේ විද්වත් මණ්ඩලයේ වැදගත්කමත් සඳහන් කරමින් මේ විද්වත් මණ්ඩලය හඳුන්වලා දෙන්න කියලා. කොහොම ඉස්සෙල් සම්පත් අප ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වලදී එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙම සම්ප්‍රදායක පිරිස අපිට බොහොමින් වැදගත් වුණා. වසර ගණනාවක් තිස්සේ මේ මාතෘකාවෙන් අපිත් එක්ක කටයුතු කරනවා. විශේෂයෙන්ම මම හඳුනා දුන්නොත් අපගේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එච්.එල්. ප්‍රේමරත්න මැතිතුමා එතුමා අවුරුදු 20ක් විතර අපිත් එක්ක වැඩ කටයුතු කරනවා. මේ විෂයමාලා සකස් කිරීම, ගුරුත්ව සකස් කිරීම ආදී කටයුතු වලදී අපිත් එක්ක සහභාගී වෙනවා. ඒකම මොරටු විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සනත් ජයසේන මහතා අපිත් එක්ක සහභාගී වෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය මාලික් සිල්වා මහතාත් අපිත් එක්ක සහභාගී වෙනවා. ඔව්. එවනම් අපිට පුළුවන් මේ විද්වත් මණ්ඩලයෙන් කොහොමද තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයේ 2019 ප්‍රශ්න පත්‍රයේ තිබුණ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේක වැදගත් අවස්ථාවක් වේවි. ඔබ සමීපයේ තිබෙනවා නම් ඒ පසුගිය ප්‍රශ්න පත්‍රයේ 2019 ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න. ඒ වගේම සටහන් පොතක් එහෙම ළඟට අරගෙන මේ කියන කාරණා සටහන් කරගත්තොත් වැදගත් කරුණු සටහන් කරගත්තොත් ඔබට ලොකු පහසුවක් දැනේවි විභාගයේ ආසන්න වෙන විට මේ විෂය පිළිබඳව මේ සාකච්ඡාවෙන් මතු කරන කරුණු ඔබේ දැනුම තවත් පුළුල් කරાવી. එවනම් අපි දෙමළ මාධ්‍යනුත් මේ කරුණු සඳහන් කරමු. மாணவர்களே, உங்களுக்கு கடந்த கால காப்போத்த உயர 2019ஆம் ஆண்டு வினாப்பத்திரம் ஒன்றில் உள்ள நீங்கள் சிரமப்பட்ட வினாக்களுக்குரிய விடைகள் தற்பொழுது கலந்துரையாடப்பட இருக்கின்றது. எனவே நீங்கள் கடந்த 2019ஆம் ஆண்டு வினாத்தாளை உங்கள் அருகில் வைத்திருந்தால் அது உதவிகரமாக இருக்கும். ඔබ ජාතික අධ්‍යාපන ආයතනයේ www.ni.lk කියන වෙබ් අඩවියට අපගේ ඉල්ලීම පරිදි අප ලබා දුන් පහසුකමෙන් ඔබ ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා. ජයල මහත්මයා, එහෙමනම් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට ඒකට ප්‍රවේශයක් හැටියට අපිට දැනගන්න පුළුවන්ද කොයි ආකාරයෙන්ද මේ සිසු දරුදැරියන් මේ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට අදාළව ගැටළු යොමු කරලා තිබුණේ කියලා අපගේ වෙබ් අඩවියට? ඔව්, ඇත්තටම අපිට සිසුන් විශාල පිරිසක් මේ සඳහා තමන්ගේ තොරතුරු ගැටළු ඉදිරිපත් කළා තියෙනවා. මම අප මේ සමග තියෙන ස්මාර්ට් බෝඩ් එකේ ඇති කරුණු විස්තර කරන්නම්. හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. අපිට පුළුවන් එක් එක් පළාත් වලින් සිසුන් කොයි ආකාරයෙන්ද ප්‍රතිචාර දක්වලා තිබෙන්නේ, මොන වගේ ගැටලු ඉදිරිපත් කර තිබෙන්නේ කියලා දැනගන්න. ඔව්, ඇත්තටම ICT විෂය සම්බන්ධව ඉදිරිපත් කරලා තියෙන කරුණු අනුව programming and networking කියන කොටස අපිට පැහැදිලි කරන්න අපි එක පොතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම HTML, PHP, Python යන ඒකකයන් උගන්වන්නේයි දන්වලා තියෙනවා. නැවතත් Python lesson number 9 අපිට උගන්වන්න කියලා දන්වලා තියෙනවා. ඒකම context diagram. PHP ඒකකය නැවතත් ඉල්ලනවා. මේ ආදී වශයෙන් ඇත්තටම අපි අර විභාග දෙපාර්තමේන්තුවෙන් අපි ලබාගත් දර්ශකයන් අනුවම ලැබිච්ච තොරතුරු වගේම අපිට ලැබිලා තියෙන තොරතුරු මෙම විශ්ලේෂණය වුණු සිසුන් ඉල්ලන්නේ ඒ වගේම කොටස් බව. එහෙමනම් අපි ඒ ගැන සාකච්ඡා කරන්න මේ මණ්ඩලයත් එක්ක උත්සාහ කරමු. ඔව්, දැන් ජයලාල් මහත්මයා සඳහන් කළා දැන් ඔබ මේ සාකච්ඡාවෙන් මතු කරන්නට කැමති, එහෙම නැත්නම් මේ සාකච්ඡාවෙන් දැනගන්නට කැමති විෂය ක්ෂේත්‍ර විෂය ඒකක මොනවද කියන කාරණා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන්.
සිසු දරුදැරියන් ඔබ මේ විෂය හදාරනවා. ඉතින් ඔබගේ ගැටලු වලට ඔන්න දැන් පිළිතුරු ලබා ගන්නට අපි සූදානම් වෙන්නේ. එපමණම අපි ඉස්සෙල්ලම ප්‍රශ්න සාකච්ඡා කරමු 2019 ප්‍රශ්න පත්‍රයේ. මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඇසුරින් අපි මේ සාකච්ඡාව කරන්නේ නේද? අපි ඒකේ 16 වන ප්‍රශ්නය ඔබ සමීපයේ තිබෙනවා නම් ඔබ ළඟ තිබෙනවා නම් 2019 වර්ෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එහෙම නැත්නම් පළවෙනි කොටස 16 වන ප්‍රශ්නය අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මෙම 16 වෙනි ගැටලුවේදී ඉදිරිපත් කරන දත්ත සමුදායකක වගුවක් පැහැදිලිව පෙන්වු කරනවා. එහි ශේෂ්ත්‍ර 3ක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම ශේෂ්ත්‍ර 3 ඇති තොරතුරු බැලුවොත් එම තොරතුරු මෙම දත්ත සමුදාය වගුවේ ප්‍රාථමික අතුරක් පෙන්වුම් කරන්නේ නැති බව පෙනී යනවා. ඒට හේතු වන්නේ එම රෙකෝඩයක් එහෙම නැත්නම් උපලැකියානක් ඇති තොරතුරු සියල්ලම නිරූපණය වන යතුරක් මෙහි සොයාගත නොහැකි වෙනවා. හේතු වෙන්නේ උදාහරණයක් ගත්තොත් මේ කරම් යන්න දෙතැනක සඳහන් වෙනවා. ඒකම event ID යන්නත් දෙතැනක සඳහන් වෙන අවස්ථාව පෙන්වු කරනවා. student ID යන්නත් ස්ථාන කීපයක එකම අගය නිරූපණය කරනවා පෙන්වු කරනවා. එබැවින් මෙම ෆීල්ඩ් එහෙම නැත්නම් ශේෂ්ත්‍ර තුනම එකක්වත් ප්‍රාථමික යතුරක් ලෙස අපිට යොදාගත නොහැකි වෙනවා. නමුත් මේ ශේෂ්ත්‍ර දෙකක් එකතු කර අපිට සංයුක්ත යතුරක් සංයුක්ත ප්‍රාථමික යතුරක් සාදාගත හැකි වෙනවා. එනම් student ID event ID යන ශේෂ්ත්‍ර දෙක එකතු කරහොත් අපිට සංයුක්ත ප්‍රාථමික යතුරක් සාදා ගන්න පුළුවන් වෙනවා. එබැවින් මේ A යන ප්‍රකාශය නිවැරදි බව අපිට පැහැදිලි. ඒකම එහි දෙවෙනි B යන ප්‍රකාශය බැලුවොත් මෙහි සඳහන් වෙන student sport යන්න ප්‍රාථමික අතුරක් මත පූර්ණ පරායත්ත තත්ත්වයක් පෙන්වු කරනවා යන ප්‍රකාශය අපි ඉස්සර කිව්ව තොරතුරු අනුවම ප්‍රාථමික අතුරක එක සම්බන්ධතාවයක් ගේන්න බෑ. එම නිසා ඒ ප්‍රකාශයත් වරදිනවා. event ID යන නිරූපය අතුරකි. event ID යනු නිරූපය අතුරකි. ඒ කියන්නේ මෙම වගුවෙහි ඇති තොරතුරු ප්‍රාථමික යතුරක් ලෙස ක්‍රියා කළ හැකි තවත් යතුරක් විදියට ගන්න පුළුවන්ද මේ event ID යන්න. ඒක කළ නොහැකි බව අපි ඉස්සෙල්ලා දැක්කා. එබැවින් ඒ ප්‍රකාශයත් වැරදි වෙනවා. ඒ අනුව අපිට කිය හැකි වන්නේ ඒ පිළිතුර පමණක් නිවැරදි බව. එනම් පළවෙනි පිළිතුර නිවැරදි. හොඳයි 16 වෙනි ප්‍රශ්නය සම්බන්ධයෙන් තමයි මේ විග්‍රහය යෙදුනේ. දමිල මාධ්‍යනුත් ඒ විග්‍රහය සිදු කරමු ප්‍රමිල මහත්මිය. 16வது வினாவில் 3 கூற்றுக்கள் தரப்பட்டுள்ளன. அவற்றில் சரியானதை மாணவர்கள் தேர்ந்தெடுத்தல் வேண்டும். அதில் கூற்று A ஒருங்கு சேர் முதன்மை சாவியை கொண்டுள்ளது என்று குறிப்பிடப்பட்டுள்ளது. இங்கு முதன்மை சாவி எனில் ஒரு குறிப்பிட்ட ரெக்கார்டை தனித்துவமாக அடையாளம் காணக்கூடிய ஒரு அட்ரிபியூட்டை தான் நாங்கள் முதன்மை சாவி என்று சொல்லுவோம். அப்போ இந்த தரப்பட்ட அட்டவணையின்படி தனியாக ஸ்டூடெண்ட் ஐடியையோ அல்லது ஈவெண்ட் ஐடியையோ பயன்படுத்தி இதில் உள்ள ரெக்கார்டை அடையாளம் காண முடியாது. அதனால் முதலாவது கூற்று வந்து சரி. ஆகவே இது ஒருங்கு சேர் முதன்மை சாவியை கொண்டுள்ளது. கூற்று பியை எடுப்போமானால் ஈவெண்ட் நேம் பண்பு ஸ்டூடெண்ட் ஸ்போர்ட் அட்டவணையின் முதன்மை சாவியை முற்றாக சார்ந்துள்ளது. அதுவும் தவறு. ஏனெனில் அது ஸ்டூடெண்ட் ஐடியை சார்ந்தில்லை. சி இவெண்ட் ஐடி ஒரு வேட்பாளர் கேண்டிடேட் சாவியாகும். அதுவும் தவறு. ஏனெனில் இவெண்ட் ஐடி ஒரு பிரைமரி கீ இருக்கிறதால அது வந்து கேண்டிடேட் கீயாக வராது. ஆகவே 16வதற்குரிய விடை முதலாவதாகும். දැන් අපි මේ 36 වන ප්‍රශ්නය සාකච්ඡා කරමු. 36 වන ප්‍රශ්නය පිළිබඳ අපට විග්‍රහය සපයයි ආචාර්ය එච්.එල්. ප්‍රේමරත්න මහත්මයා. ඔබ මේ වන විටත් දන්නවා මේ ප්‍රශ්න අනුපිළිවෙල අප තෝරාගත්තේ විභාග දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණ වාර්තා සහ ඔබ විසින් දක්වන ලද ප්‍රතිචාර වලට අනුව
අසීරුතාව පිළිබඳ අනුපිළිවෙලක් තෝරාගෙන 36 වෙනි ප්‍රශ්නයෙන් සාකච්ඡා කෙරෙන්නේ නියෝජන සේවාදායකයක එනම් ප්‍රොක්සි සර්වර් එකක කාර්යභාරය පිළිබඳවයි. A B C D ලෙස ප්‍රකාශ හතරක් දක්වලා තියෙනවා. ඒ ප්‍රකාශ වලින් කවරක් සත්‍යද කියලා තමයි අහන්නේ. ඒ ප්‍රකාශයෙන් කියවෙනවා එය සත්‍ය IP ලිපිනය සැඟවීමට උපකාරී වේ කියලා. නියෝජන සේවාදායකයක්. මෙය සත්‍යයි. මෙය නියෝජන සේවාදායකයක කාර්යභාරයක් හැටියට සලකන්න පුළුවන්. පරිශීලකගේ එනත යූසර්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සත්‍ය IP ලිපිනය සංගවනවා. B වලින් කියවෙන්නේ එය ජාලයක ඇති වෙබ් අඩවියකට ප්‍රවේශය සීමා කිරීමට භාවිතා කෙරේ කියලා. මෙය පරිශීලක පිළිබඳව ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම පරිශීලකව ආරක්ෂා කිරීම සම්බන්ධව එයත් නියෝජන සේවාදායකයක කාර්යභාරයක්. තුන්වෙනුව එය නිරතුරුව ප්‍රවේශ වන වෙබ් අඩවි ඉක්මනින් ප්‍රවේශනය කිරීම ලෝඩ් සඳහා වාරක දත්ත එනම් කෑෂ් ඩේටා භාවිතා කිරීම. මෙමගිනුත් කාර්යක්ෂමතාවය වැඩි කරනවා, බෑන්ඩ්විඩ්ත් භාවිතය අඩු කරනවා. එය සත්‍ය වශයෙන්ම නියෝජන සේවාදායකයක කාර්යභාරයක් වෙනවා. D වලින් කියවෙන්නේ ආගන්තුකයන් සිටින ස්ථානය සොයා දැනගෙන ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව වෙබ් පිටුව ප්‍රවේශනය කිරීමට උපකාරී වේ. එයත් සත්‍යයි. ඒ කියන්නේ අමතර සේවාවක් සපයනවා නියෝජන සේවාදායකය පරිශීලක වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් සොයා බලලා ඒ අනුව ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම. ඒ අනුව ABCD කියන ප්‍රකාශ හතරම සත්‍යයි. ඒ නිසා මෙහි පස්වෙනි පිළිතුර සත්‍ය වෙනවා. 36 වෙනි ප්‍රශ්නය දෙමළ මාධ්‍යයෙන් විග්‍රහ කරන්නට ඔබට අවස්ථාව තිබුණා ප්‍රමිල මහත්මිය. 36வது கேள்வியில் ப்ராக்ஸி சர்வர் சம்பந்தமாக 4 கூற்றுக்கள் தரப்பட்டு இவற்றில் எவை சரியானவை என கேட்கப்பட்டுள்ளது. 16வது கேள்வியை போன்றே 36வது கேள்வியிலும் விடையளித்த மாணவர்கள் சரியான விடையளித்த மாணவர்களின் எண்ணிக்கை மிகவும் குறைவாக உள்ளதால் இதனை நாம் கலந்துரையாடலுக்கு எடுத்துள்ளோம். ஏ குறிப்பிடுகிறது உண்மையான ஐபி முகவரியை மறைக்க உதவும், அது சரியான கூற்றாகும். அதேபோல் பி வலையமைப்பில் இணையதளத்தை அணுகுவதை கட்டுப்படுத்த பயன்படுத்தப்படும். தேவையில்லாத வலைத்தளங்களுக்கு செல்லுவதை இது எச்சரிக்கை செய்யும். அது தினமும் அணுகும் இணையதளங்கள் விரைவாக ஏற்றுவதற்கு பதுக்கிட தரவுகளை பயன்படுத்தும். இதுவும் சரியான கூற்று. டி அது விருந்தோம்புனர்களின் இடங்களை கண்டுபிடிக்க உதவுவதோடு தேவைக்கேற்ப அவர்களின் இணைய பக்கத்தை ஏற்றுவதற்கு உதவி செய்யும். இது விரைவாக தரவுகளை நாங்கள் அடிக்கடி பயன்படுத்தும் இணையதளங்களை சேமித்து வைத்து நாம் மீண்டும் அதை பயன்படுத்தும் போது குறுகிய நேரத்தில் நமக்கு அந்த இணைய பக்கத்துக்கு செல்வதற்கு உதவி செய்யுது. ஆகவே சியும் சரி, அதேபோல் டியும் சரியான விடை. ஆகவே 36வதுக்குரிய விடையாக 5வது ABCD ஆகிய எல்லாம் வருகின்றது. දැන් අපි 48 වන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. අපි එම විග්‍රහය ලබා ගමු මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මහාචාර්ය සනත් ජයසේන මහත්මයාගේ. ඔව් සම්පත්. 48 වෙනි ප්‍රශ්නයේ දැක්වෙන්නේ පහත දැක්වෙන Python කේතය ක්‍රියාත්මක කළ විට ප්‍රතිඵලය කුමක්ද? Python කේතයක් ලබා දී තියෙනවා. අපි බලමු එහි තියෙන්නේ කුමක්ද කියලා. මුලින්ම තියෙනවා විචල්‍යයක් x වලට 50 අගය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ශ්‍රිතයක් අර්ථ දක්වලා තියෙනවා. අපි ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ශ්‍රිතය ක්‍රියාත්මක කරවීමට කැදවලා තියෙනවා func x කියන නමින්. ඒ x කියන විචල්‍ය ඒකේ ආගියුමන්ට් එක හැටියට නැත්නම් ආදානය හැටියට ලබා දීලා කැදවලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඊට පසුව print ඒ ශ්‍රිතය ක්‍රියාත්මක කරලා ඒ අගය ප්‍රදර්ශනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අන්තිමට ඒ උත්තර ටිකෙන් අපි තෝරා ගන්න ඕනේ මොකක්ද මේ print කියන මගින් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නයේදී පරීක්ෂා කරනු ලබන්නේ Python කේතවල ශ්‍රිත පිළිබඳ දැනුම. අපි බලන්න ඕනේ මේ ශ්‍රිතේදී මොකක්ද වෙන්නේ. ශ්‍රිතේදී ඇතුලේ තියෙනවා x වලට 2 කියන අගය ලබා දෙන එක. අපි මෙතෙන් දැනගන්න ඕනේ මේ x කියන එක අර කලින් x වලට 50 ලබා දීපු x අතර සම්බන්ධයක් නැහැ. මේ ඇතුලේ තියෙන එකට අපි කියනවා local variable එකක් කියලා. මේ x වලට 2 ලබා දුන්නා කියලා අර මුලින්
x කියලා කියපු එකට අපි කියනවා ග්ලෝබල් වේරියබල් එකක් කියලා. ඒ එකගේ 50 යගේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම y වලට ඒ ශ්‍රිතේ පටන් ගැනීමේදී y වලට ලැබෙන්නේ x වල අගය කැඳවීමේදී 50. නමුත් y වලට 4ක් ලබා දුන්නා කියලා ඒ x වල මුල් අගය නැති වෙන්නේත් නැහැ. එතකොට බලනකොට මේ print කියන தත්ත්වය දක්වා එනකොට අර මුලින්ම තිබුණු 50 ලබා දීපු x වල අගය සේම පවතිනවා. ඒ නිසා උත්තරේ වන්නේ 50 පළවෙනි උත්තරය. ප්‍රබිලා මහත්මිය. இந்த பதித்தன் குறிமுறையில் ஆரம்பத்தில் x சமன் 50 எனவும் பிறகு டெஃபினிஷன் ஃபங்க் y தரப்பட்டு அதனுள் x சமன் 2 y சமன் 4 என்று தரப்பட்டிருக்கிறது. இங்கு x சமன் 2 என்பது லோக்கல் வேரியபிளாக இருப்பதனால் ஃபங்க்ஷன் x வழியில் பிரிண்ட் x தரப்படும் பொழுது x சமன் 50 என குறிப்பிடப்பட்டிருக்கும் குளோபல் வேரியபிளே விடையாக வருகின்றது. ஆகவே இதற்குரிய விடை முதலாவது 50 ஆகும். මීළඟට ප්‍රශ්න 3ක් එකවර විග්‍රහ කරන්නයි සූදානම් වෙන්නේ. 2019 තොරතුරු හා sannivedana තාක්ෂණය විෂයට අදාළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 42, 40 සහ 41 කියන ප්‍රශ්න ත්‍රිත්වයම එකවර විග්‍රහ කරනවා. ආචාර්ය එච්.එල්. ප්‍රේමරත්න මහත්මයා ඇයි මේ ප්‍රශ්න 3 එකවර මේ විග්‍රහ කරන්නට හිතුවේ? මේ ප්‍රශ්න තුනම එකම ගැලීම් සටහනක් පාදක කරගෙන අහන ප්‍රශ්න තුනක්. එතනදී 40 41 ප්‍රශ්න දෙකට දක්වලා තියෙන ප්‍රතිචාර අනුව අසීරුතාවයේ පහළ තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ වඩා අසීරු හැටියට 40 41 ප්‍රශ්න දෙක සලකන්නේ නැහැ. 42 වෙනි ප්‍රශ්නය වඩා අසීරු ගණයට වැටෙන්නේ. නමුත් එකම ගැලීම් සටහන මත පාදක කරගෙන මේ ප්‍රශ්න තුනම තියෙන නිසා මහාචාර්ය සනත් ජයසේන මේ ප්‍රශ්න තුනම සාකච්ඡා කරනවා ඇති. මුලින්ම අසීරුතාවය වැඩි ප්‍රශ්නය, ඊළඟට 40 41 අසීරුතාවයෙන් අඩු ප්‍රශ්නය. ආචාර්යතුමනි. හොඳයි සම්පත්. අපි මේ ප්‍රශ්න තුනම ගැලීම් සටහනක් ආශ්‍රයෙන් අහලා තියෙන්නේ. ඒ ගැලීම් සටහන පරීක්ෂා කරලා බලමු. මුලින්ම ඒක තේරුම් ගත්තාම අපිට ප්‍රශ්න තුනම සාකච්ඡා කරන්න පුළුවන්. අපි එහෙනම් ඩිජිටල් තිරය මත ඒක සාකච්ඡා කරමු. ඒ කරන පියවරෙන් පියවර යන අතර දෙමළ මාධ්‍යෙනුත් ඒක සාකච්ඡා කරලා බලන්න පුළුවන්. මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙන්න මේ ගැලීම් සටහන. ඒකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද කාරණාව? ඒකටම ආශ්‍රයෙන් 42 ප්‍රශ්නයක් මෙතන සඳහන් වෙනවා. හොඳයි අපි බලමු මේ ගැලීම් සටහන දිහා. ගැලීම් සටහන වෙන්නේ මුලින්ම විචල්‍යයන් දෙකක් වලට අගයන් ලබා දෙනවා. මෙතන i සහ රිසල්ට් කියලා. ඊට පස්සු මේකේ මේ ප්‍රදේශයෙන් වෙන්නේ i වල අගය අපි ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. ඒක 8 වරක් දක්වා යනවා. ඒ කාලය ඇතුළතදී රිසල්ට් කියන විචල්‍යයේ අගය අපි ආදානය හැටියට ගන්න n වලින් වැඩි කිරීම තමයි කරන්නේ. නමුත් ඒ n වලින් වැඩි කිරීම කරන්නේ n ධනාගයක් නම් පමණයි. අපි තුමු මේ කොටස දෙමළ මාධ්‍යෙන් ස්පෙමිලාට පුළුවන් විස්තර කරන්න. 42வது வினா அதில் பாய்ச்சல் கோட்டு படம் தரப்பட்டுள்ளது. அதில் ஆரம்பத்தில் தொடக்கம், பிறகு i சமன் 8, ரிசல்ட் 1, அதற்கு நீங்கள் ஒரு என்னென்னும் உள்ளீடு செய்ய வேண்டும். அந்த என்னென்னும் உள்ளீடு வந்து 0 அல்லது அதை விட 0 அல்லது அதற்கு சிறியதாயின் ஆமெனின் அது ரிசல்ட் சமன் ரிசல்ட் தர என்னும் கூண்டுக்குள் வராமல் நேரடியாக சென்று i சமன் i-1 என்னும் கூண்டுக்குள் சென்று வெளியில் வந்துவிடும். ඊළඟට අපි i 8 සිට බිඳුව දක්වා අඩු කිරීමේ යද්දී 8 වරක් මේක වටේ යනවා. ඒ නිසා එතන තියෙන ධන සංඛ්‍යාවන් අපි ලබා ගන්නවා නම් ආදාන හැටියට ඒවා වැඩි කිරීම තමයි වෙන්නේ. අවසානයේදී වෙන්නේ බිඳු කරා පමුණන් පස්සේ i වල අගය රිසල්ට් කියන අගය ප්‍රතිදානය කරනවා. අපි මේ කොටසක් දෙමළ මාධ්‍යෙන් කියමු. நாங்கள் உள்ளீடு செய்யும் எண் வந்து எண்ணை 0 விட சிறியதும் இல்லாமல் அதை விட பெரியதாயின் அது ரிசல்ட் என்னும் ப்ரோசஸுக்குள் வந்து i சமன் i-1க்குள் வந்து திருப்பி i வந்து 0 அல்லது 0 விட சிறியதா என்னும் பார்க்கும்போது இல்லையெனில் அது தொடர்ந்து வேலை செய்து முடிவை தரும். අපි දැන් බලමු 42 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. අර
දීලා තියෙන ගැලීම් සටහනට ගැළපෙන ක්‍රමලේඛ තුනක් මෙතන දීලා තියෙනවා A B සහ C කියලා. ඒකෙන් කොයි ඒවාද ඒ ගැලීම් සටහනට සමාන ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. අපි මුලින්ම බලමු ක්‍රමලේඛයේ A. ඒකේ පේරෙන විදිහට මුලින්ම අර විචල්‍ය දෙක I සහ රිසල්ට් අගයන් දීලා තියෙනවා. ඊට පස්සේ ලූපයක් තියෙනවා while ලූපයක්. ඉතින් අපිට පේන්නේ ඒකෙදි අර ආදානයක් ගන්නවා පිටින් n කියලා. ඒක ධනාගයක් නම් රිසල්ට් කියන අගය වැඩි කරලා අටවාරයක් ඒක කරගෙන යනවා. නිවැරදි ආකාරයෙන්ම අවසානයේදී print කියන එක මගින් ඒක නිකුත් කරනවා. එතකොට ඒකෙදි කියන්න පුළුවන් අර ගැලීම් සටහනට සමාන ආකාරයේ ක්‍රියාත්මක වෙනවා කියලා. දෙමළ මාධ්‍යනුත් ඒක පැහැදිලි කරා. இந்த பாச்சட் கோட்டு தொடர்பான சரியான அல்கோரிதத்தை தெரிவு செய்யும் பொழுது முதலாவது ஏஏ கருதினால் அது ஏறத்தாழ பாச்சட் கோட்டு வரைபடத்தை போன்றே அமைந்துள்ளது. அதில் வரும் நிபந்தனைக்காக இங்கே வயல் பாவிக்கப்பட்டுள்ளது. ஏறத்தாழ அதையே ஒற்று வருவதால் அது வந்து சரியான நெறிமுறையாகும். අපි ඊළඟට බලමු B කියන ක්‍රමලේඛය. ඒකෙදි පොඩ්ඩක් වෙනස් ආකාරයකට ලූපේ ක්‍රියාත්මක වෙන්නේ for කියන ලූප් එකක්. නමුත් එතෙන්දිත් අපිට පේනවා නිවැරදිවම මේ වැඩේ වෙනවා. රිසල්ට් කියන විචල්ලේ මුලින් එක කරලා නමුත් එතෙන්දී I කියන විචල්ලයක් මගින් තමයි for කියන ලූපේ ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දිත් නිවැරදි ආකාරයකට රිසල්ට් කියන එක ගන්න ධනාගයන් වැඩි කිරීම මගින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකත් තියෙන ගැලීම් සටහනට සමාන ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. BA கருதினால் அது ஒரே ஒரு வித்தியாசம் இருக்கிறது. இங்கு அங்கே ஏயில் வைல் லூப் தரப்பட்டது போன்று இங்கு ஃபோர் லூப் தரப்பட்டிருக்கு. ஏனைய தரவுகளை பார்ப்போமானால் ஏறத்தாழ பாச்சட் கோட் படத்தையே ஒற்றிருக்கிறது. ஆகவே இதுவும் மேலே உள்ள பாச்சட் கோட் படத்துக்கான நெறிமுறை தான். C ක්‍රමලේඛය ගත්තොත් එතනත් තියෙන්නේ ලූපයක් ආශ්‍රයෙන් වැඩි කරනවා. A එකට සමානයි. රිසල්ට් සහ I මුලින් අගයන් ලබා දීලා තියෙනවා. නම් ඉතින් වෙනසකට තියෙන්නේ while ලූපේ ක්‍රියාත්මක වෙන්නේ while 1 කියලා. ඒ කියන්නේ එක කියන අගයත් එක්ක තමයි ලූපේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දිගටම යන එකක්. නමුත් අපිට පේනවා යම් අවස්ථාවක් තියෙනවා පහත break කියන කීවර්ඩ් එක එහෙම නැත්නම් ඒ වචනේ පාවිච්චි කරලා තියෙනවා ලූපෙන් එළියට යන්න. ඒක ක්‍රියාත්මක වෙන්නේ I කියන එක අඩු කරගෙන ගිහිල්ලා බිඳුව දක්වා ආපුවාම. ඒ නිසා අනිත් වැඩ කොටස පරණ ආකාරයටම සිද්ධ වෙනවා නිවැරදි ආකාරයෙන්. එතකොට අපිට කියන්න පුළුවන් C ක්‍රමලේඛයත් නිවැරදිවම ගැලීම් සටහන ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියලා. CA கருதுவோமானால் அது மேலே பாச்சட் கோட்டு படத்தில் உள்ள தரவுகளை கொண்டிருந்தாலும் while ஒன்றிலிருந்து ஆரம்பித்து இறுதியில் if I ஒன்றை விட சைவரை விட குறைந்து வரும் பொழுது பிரேக்கிடப்பட்டுள்ளது. ஆகவே இதன் முழுமையான தொழிற்பாட்டை கருதும் பொழுது இதுவும் பாச்சட் கோட்டு படத்துக்கான வெளியீட்டையே கொண்டிருக்கிறது. එයාලුව බලන්න පුළුවන් අපිට A B සහ C උත්තර තුනම හරි. ඒ නිසා සහ උත්තරය පස්වෙනි උත්තරය 48 වෙනි ප්‍රශ්නය සඳහා. ஆகவே இம்மூன்றும் A B C ஆகிய மூன்றும் பாச்சட் கோட்டுக்கான நெறிமுறை தொழிற்பாட்டை கொண்டிருப்பதால் 42வது வினாவுக்கான விடையாக 5வது கருதப்படுகிறது. அதாவது A B C ஆகிய எல்லாம். මාචාර්යතුමනි දැන් අපිට 40 සහ 41 කියන ප්‍රශ්න දෙකටත් පිළිතුරු සපයන්න වෙන්නේ ඔය ගැලීම් සටහන අනුසාරයෙන්නේ නේද? එහෙමයි. අපි බලමු එhmenan ඒ ගැලීම් සටහන ආශ්‍රයෙන් තියෙන ඊළඟට 40 සහ 41 වෙනි ප්‍රශ්න දෙකත් 40 වෙනි ප්‍රශ්නේ බැලුවොත් මෙතන තියෙනවා ඒ ක්‍රියාත්මක වෙන ආකාරය. අපේ ප්‍රශ්නේ තියෙන ගැලීම් සටහනේ ඉදිරිපත් කර ඇති ඇල්ගොරිතමයට අදාළව ප්‍රකාශ තුනක් දීලා තියෙනවා ABC කොයි ඒවා සත්‍යද කියලා. ඉතින් අපි A කියන ප්‍රකාශය මුලින් ගත්තොත් ආදාන 8ක් ලබා ගනී කියලා තියෙනවා ඒක. ඒ අපිට පේනවා සත්‍යයක් තමයි කියලා. 40வது வினாவை பார்ப்போமானால் அது பாச்சட் கோட்டு தொடர்பாக 3 கூற்றுகளை கொண்டிருக்கிறது. அதில் முதலாவது A அது 8 உள்ளீடுகள் எடுக்கும். பாச்சட் கோட்டு படத்தில் I சமன் 8 என்று குறிப்பிடப்பட்டுள்ளது. ஆகவே அதனால் 8 உள்ளீடுகளை எடுக்க முடியும். ஆகவே கூற்று A சரி. ඊළඟට B කියන ප්‍රකාශය ගත්තොත් අපි මුලින්ම සාකච්ඡා කරපුවානවත් පේනවා B මගින් කරන්නේ කියන කාරණාව ආදානයේ ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි. ඒක තමයි ඒ ඇල්ගොරිතමෙන් කරන්නේ ආදානයේ තියෙන ධන සංඛ්‍යාව විතරක් තෝරගෙන ඒක වැඩි කරගෙන යනවා කියන
මුලින්ම තියෙන රිසල්ට් කියන විචල්‍යයත් එක්ක එතකොට ඒ ප්‍රතිදානය කරන්නේ තියෙන්නේ උත්තරේ. ඒක නිසා ඒකත් නිවැරදි. BA கருதுவோமானால் உள்ளீடுகளின் நேர் எண்களின் பெருக்கத்தை வெளியீடுகளாக தரும். இங்கு நேர் எண்கள் இடப்படும் பொழுது மாத்திரமே இந்த லூப் வந்து வேலை செய்யும். இல்லாவிடில் அது வெளியீடு செய்யப்படும். ஆகவே உள்ளீடுகளின் நேரெண்களின் பெருக்கத்தை வெளியீடுகளாக தரும் என்பது சரியான விடையாகும். අවසානයේ තියෙන්නේ C කියන ප්‍රකාශය සියලුම ආදාන ශුන්‍ය වුණොත් ප්‍රතිදානයේ ශුන්‍ය වේ කියලා තියෙන්නේ. අපිට පේනවා ඒක වෙන්න බෑ එහෙම. මොකද රිසල්ට් කියන විචල්‍යයේ මුලින්ම තියෙන අගය 1 සියලුම ආදාන අගයන් බිඳුව වුණොත් වෙන්නේ කිසිම වගයක් වැඩිවීමක් වෙන්නේ නැහැ. මුලින්ම තිබුණු රිසල්ට් කියන විචල්‍ය අගය 1 කියන එක තමයි ප්‍රතිදානය වෙන්නේ. මොකද කිසිම එකක් වැඩි කිරීමක් වුණ නැත්නම් මුලින්ම තියෙන අගය එහෙම පිටින් තියෙනවා. ඒක නිසා එතන මේ C කියන ප්‍රකාශය වැරදි. C ஒவ்வொரு உள்ளீடுகளும் பூஜ்ஜியம் எனின் வெளியீடு பூஜ்ஜியம் என்பது தவறாகும். ஏனெனில் நாம் பூஜ்ஜியத்தை உள்ளீடு செய்யும் பொழுது அது நிபந்தனையில் எண் வந்து பூஜ்ஜியமா என்று பார்க்கும் பொழுது ஆமெனில் உள்ளீடுகளின் எண்ணிக்கை குறைக்கப்படும். மீண்டும் குறைக்கப்பட்டு வெளியீடு வரும். அப்பொழுது வரப்படும் வெளியீடு மறையெண்ணாகும். ஆகவே C வந்து பிழையாகும். ඒ අනුව බලුවහම අපිට තියෙන්නේ හතරවෙනි උත්තරය තමයි නිවැරදි මේ ප්‍රශ්නය සඳහා ඒ සහ B පමණයි. ஆகவே 40வது வினாவுக்கான விடைகளாக 4வது விடை அதாவது A B ஆகியன மாத்திரம் என்பதே சரியாகும். අපි එහෙනම් 41 වෙනි ප්‍රශ්නේ බලමු ඊළඟට. 41 ඒ ගැලීම් සටහන ආශ්‍රයයෙන්ම ඊළඟට තියෙන ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා ආදානයේ ලෙස ඇල්ගොරිතමයට පහත දී ඇති දෑ ලබා දුන් විට ප්‍රතිදානය කුමක්ද? දීලා තියෙන සංඛ්‍යාවන් ටික තමයි 3 2 ඍණ 4 4 1 ඍණ 9 5 ඍණ 6 ඍණ 1. මේ ටික බැලුවාම පේන දේ තමයි දැනටමත් තේරුම් ගන්න තියෙන මේ ඇල්ගොරිතමෙන් කරන්නේ ආදානය හැටි දෙන සංඛ්‍යාවල තියෙන ධනාගයන් වල ගුණිතයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේකේ බැලුවොත් 3 2 4 1 සහ 5 ඒ ටික වැඩි කරගෙන. ඒතර 3 වැඩි කිරීම 2 6යි 6 වරක් 4 24යි 24 වරක් 5 තමයි එන්නේ 120. ඒ ආකාරයෙන් තුන්වෙනි උත්තරය 120 තමයි 41 වෙනි ප්‍රශ්නේ සඳහා නිවැරදි උත්තරය. 41வது வினாவுக்கு முதலாவது 3ஐ உள்ளீடாக இடுவோமானால் அதற்கு பாய்ச்சற்கோட்டு படத்தின்படி ரிசல்ட் 3ம் ஐயின் பெருமானம் 7 ஆகும். மீண்டும் 2ஐ இடும் பொழுது ரிசல்ட் 6ஆகவும் ஐயின் பெருமானம் 6ஆகவும் வருகிறது. தொடர்ந்து மறையெண்களை இடும் பொழுது அதற்குரிய வெளியீடு இல்லை. இறுதியில் 4ஐ உள்ளீடு செய்யும் பொழுது ரிசல்ட் 24ஆகவும் ஐயின் பெருமானம் 4ஆகவும் வருது. இவ்வாறாக ஒவ்வொன்றாக இடும் பொழுது இறுதியில் ரிசல்ட் 120ஆகவும் ஐயின் பெருமானம் 1ஆகவும் இருக்கும் பொழுது முடிவுக்கு வருகிறது. ஆகவே 41வது வினாவின் விடையாக 3வது அதாவது 120 வருகிறது. 2019 ප්‍රශ්න පත්‍රය කියන්නේ මේ පළමු ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එහි ප්‍රශ්න 3ක් යොමු කරලා තිබුණා එකම ගැලීම් සටහනක් ඇසුරින්. ඒ තමයි 42, 40 සහ 41 කියන ප්‍රශ්න. ඒ ප්‍රශ්න තුන තමයි දැන් මේ විග්‍රහයට ලක් කළේ මහාචාර්ය සනත් ජයසේන මහතා විසින්. දැන් අපි 12 වෙනි ප්‍රශ්නය විග්‍රහ කරලා බලමු. අනුර ජයලාල් මහත්මයා. ඔව්. ඇත්තටම මේ 12 වෙනි ප්‍රශ්නේදී කියවෙන්නේ Internet of Things. නැත්නම් සාර්ය ද්‍රව්‍ය අන්තර්ජාලය. මේ වචනේ ගත්තම IoT කියන Internet of Things මොනවද වෙන්නේ? අන්තර්ජාලයේ පෞද්ගලික කාලයේ තිබුණේ තොරතුරු තමයි අන්තර්ජාලයෙන් මාරු. දැන් අද අපිට ද්‍රව්‍ය පිළිබඳව කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා අන්තර්ජාලයෙන්. ඔබ ඉගෙනගෙන තියෙනවා මේ ෆිසිකල් කම්පියුටිං කියන එකකේ යටතේ නැමෙත මයික්‍රෝ කන්ට්‍රෝල් සිස්ටම්ස් එක මේ කාර්යයන් කරන්නේ කොහොමද කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. තවදුරටත් මේ අපේ වැඩසටහන විස්තර වෙනවා. නමුත් මේ අවස්ථාවේදී මම ඉක්මනින් පැහැදිලි කරන්න මේ ගැටලුවේ විසඳුම. මෙහිදී පළවෙනි උත්තරය ඒ කියන්නේ අන්තර්ජාල Internet of Things සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය සම්බන්ධව තියෙන ප්‍රකාශ වලින් පළවෙනි එක සෑම IoT උපක්‍රමයක්ම හෝ අයිතමයක්ම UTP රැහැන් මගින් සම්බන්ධ කළ යුතුයි. මේ අසත්‍ය ප්‍රකාශයක්. මේ සත්‍ය වෙන්නේ නැහැ.
IoT පිහිටුවීමක ඇති කිසියම් හෝ අයිතමයක මෙහෙයුම් අක්‍රිය වූ විට සමස්ත IoT පිහිටුවීමම වසා දැමුණු ඇත. එයත් අසත්‍යයි. ඒ සම්බන්ධ වුණු අයිතමේ විතරයි අක්‍රිය වෙන්නේ. තුන්වෙනි එක IoT පරිසරයක් දුරස්තව අධීක්ෂණය කිරීම, පාලනය කිරීම සිදු කර නොහැක. එයත් අසත්‍යයි. අපිට දුරකථනයකින් පැහැදිලිව මේක පාලනය කරන්න පුළුවන්. තවත් නොයෙකුත් ආකාරයෙන් මේක පාලනය කරන්න පුළුවන්. ඊළඟ එකේ තියෙන දුරකථන සම්බන්ධ සූරු දුරකථන පිළිබඳව ඒකත් උඩට අසත්‍යයි. ඒ කියන්නේ IoT පිහිටුවීමක නවීන සූරු දුරකථන සම්බන්ධ කර නොහැක කියන එක එයත් අසත්‍යයි. ඊළඟ උත්තරය ගත්තොත් IoT පිහිටුවීමක ක්‍රියාකාරීත්වය සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය නොවේ. මේ ටිකක් ඔබට ගැටලුකාරී උත්තරයක් වෙන්න පුළුවන්. මොකද Internet of Things කියන වචනේම ඉන්ටර්නෙට් යන සඳහන් වෙනවා. නමුත් මෙහි Internet of Things යන සඳහන් වුණත් අන්තර්ජාලය නැතුව පරිගණක ජාලයක් මගින් මේ කාර්යය ඉටු කරගත හැකි වෙනවා. ඒ නිසා මේ පස්වෙනි උත්තරය නිවැරදි වෙනවා. ඉන්ටර්නෙට් අන්තර්ජාල සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. 12வது வினாவுக்கு IoT தொடர்பான வினாவாகும் அது இன்டர்நெட் ஆஃப் திங்ஸ். வேறு விதமாக கூறினால் இன்டர் கனெக்ஷன் ஆஃப் நெட்வொர்க் என்றும் சொல்லலாம். இதில் தரப்பட்ட கூற்றுக்களில் எது உண்மையானது என்று கேட்கப்பட்டுள்ளது. முதலாவது IoT சாதனம் அல்லது பொருட்கள் UTP வடங்களை பயன்படுத்தி இணைக்கப்பட வேண்டும் என்று கூறப்பட்டுள்ளது. அவ்வாறு இல்லை, ஏனைய வடங்களை பயன்படுத்தி இணைக்க முடியும். ரெண்டாவது, IoTயில் உள்ள ஏதாவது ஒரு பொருள் தொழிற்படாது விடின் முழு செயற்பாடும் செயலிழந்து விடும் என்பதும் தவறானது. செயற்படும் சாதனங்களை பயன்படுத்தி செயற்படுத்த முடியும். மூன்றாவது, IoT சூழலை தொலைவில் கண்காணிக்கவும் கட்டுப்படுத்தவும் முடியாது என்று கூறப்பட்டுள்ளது. IoTயை தொலைவில் இருந்து கண்காணிக்கவும் கட்டுப்படுத்தவும் முடியும். நாலாவது, IoT அமைப்பில் நவீன ரக சூட்டியான தொலைபேசிகள் இணைக்கப்பட மாட்டா. ஆனால் நவீன ரக தொலைபேசியை இணைத்து IoTயை செயற்படுத்த முடியும். ஐந்தாவது, IoT அமைப்பு தொழிற்படுவதற்கு இணைய தொடுப்பு தேவையற்றது என்று குறிப்பிடப்பட்டுள்ளது. இதுவே சரியான விடையாகும். கட்டாயமாக IoT இணைப்பிற்கு இணைய தொடுப்பு தேவையில்லை. இணைய தொடுப்பு இல்லாமலும் IoT செயற்படுத்த முடியும். ஆகவே 12வது வினாவுக்கான விடையாக 5வது குறிப்பிடப்படுகிறது. දෑවර සිසු දරුදැරියනි, දැන් අපි බලමු 18 වන ප්‍රශ්නය. 18 වන ප්‍රශ්නය පිළිබඳ විග්‍රහයක් දෙන්නේ කතිකාචාර්ය මාලික් සිල්වා මහත්මයා. ඔව් සම්පත්. 18 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ දත්ත හැසිරුම් භාෂාවෙහි නොමැති SQL විධානය කුමක්ද කියලා. එතකොට ඒ නමින් කියනවා වගේම දත්ත හැසිරුම් භාෂාවක් කියන්නේ දත්ත සමුදායක දත්ත හසුරුවන භාෂාවක්. ඒ කියන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත යාවත් කාලීන කිරීම, ඒ වගේම දත්ත මකා දැමීමට අදාළ විධාන තියෙන භාෂාවක්. එතකොට ඒකේ නැහැ දත්ත සමුදායේ සැකස්ම ස්කීම වෙනස් කරන විධාන එහි නැහැ. ඒ නිසා මේ වයින් delete කියන එක ඒකේ විධානයක්, insert කියන එකත් ඒකේ විධානයක්, select කියන එකත් ඒකේ විධානයක්, update කියන එකත් ඒකේ විධානයක්. එතකොට මේකේ නොමැති විධානය DML හි පළවෙනි උත්තරේ create. ඒ කියන්නේ create table වැනි දේ ඒ DML හි නැහැ. 18வது வினாவிற்கு DML SQL கட்டளையில் உள்ளடக்கப்படாதது எதுவென கேட்கப்பட்டிருக்கிறது. இதில் DML-இல் delete இருக்கிறது, insert இருக்கிறது, select, update போன்ற கட்டளைகள் காணப்படுகின்றது. ஆனால் create கட்டளை மட்டும் உள்ளடக்கப்படவில்லை. ஆகவே 18வது விடையாக முதலாவது வருகின்றது. දැන් බලමු 46 වන ප්‍රශ්නය. අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 46 වන ප්‍රශ්නය. ඒ පිළිබඳ විග්‍රහයක් අපිට ලබා දෙන්න සනත් ජයසේන මහාචාර්යතුමනි. හොඳයි. 46 වෙනි ප්‍රශ්නයේ තියෙන්නේ පහත දැක්වෙන Python කේතෙහි ප්‍රතිදානය කුමක්ද කියලා. Python කේතයක් ලබා දීලා තියෙනවා. මුලින්ම x කියලා විචල්යයකට අගේ 100 ලබා දීලා ඊට පස්සේ තියෙනවා for loop එකක්. ඒ loop එකේ බැලුවොත් range කියන වචනේ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ 1 සිට 5 දක්වා කියලා කිව්වහම i කියන විචල්යයට ලැබෙන්නේ අගයන් 1 2 3 සහ 4.
4ෙන් නවතිනවා. එතන 5 කියලා තුනට 5ට එකක් අඩුව දක්වා තමයි යන්නේ. ඒ නිසා මේ ලූපය ඇතුළේදී වෙන්නේ x වල අගය ඒ සෑම අවස්ථාවකම අඩු වෙනවා i කියන අගේ මගින්. ඒ කියන්නේ මුලින්ම x වලින් 100න් එකක් අඩු වෙනවා, ඊට පස්සේ දෙකක්, ඊට පස්සේ තුනක්, ඊට පස්සේ හතරක්. ඒ කියන්නේ ඇත්තටම i වල අගයන් ටික 1 2 3 4 කියන්නේ ওই ටික එකතු කරලා බැලුවාම 10ක්. ඒ නිසා අවසානයේ x වල අගය වෙන්නේ 90. ඒතර ප්‍රතිදානය වෙන්නේ 90. ඒ කියන්නේ 4 වෙනි උත්තරය. 46வது வினா இலக்கத்தில் பைத்தன் குறிமுறை தரப்பட்டுள்ளது. அங்கு எக்ஸின் பெறுமதி 100 எனவும் 4 இன் ரேஞ்ச் வந்து 1 தொடக்கம் 5 வரை தரப்பட்டுள்ளது. ஆகவே எக்ஸ் சமன் எக்ஸ் மைனஸ் ஐ எனும் போது அங்கு எக்ஸுக்கு பெறுமதி 100ம் ஐயின் ரேஞ்ச் வந்து 1 5 வரை தரப்பட்டுள்ளதால் 1 4 வரை பெருமானம் இடப்படும். முதலாவதாக எக்ஸுக்கு 100 இடப்படும் போது ஐயின் பெறுமதி 1 ஆகும். அப்பொழுது அதன் பெறுமதி 99. இரண்டாவது முறை அதன் பெறுமதி 2 இடப்படும் போது 99 2 கழித்து 97 ஆகும். பிறகு 3 இடப்படும் பொழுது 97 3 போய் 94. இவ்வாறாக 94 4 போகும் பொழுது இறுதியாக 90 வரும். ஆகவே 46வது வினாவிற்கான விடையாக பிரிண்டெக்ஸில் வரும் வெளியீடு 90 ஆகும். 4வது விடை சரியாகும். ආචාර්ය විච්චල් ප්‍රේමරත්න මහත්මයා අපිට මේ 22 වෙනි ප්‍රශ්නය ඊළඟට විග්‍රහ කරන්න තියෙන්නේ. ඒ පිළිබඳව අපි සඳහන් කරොත් සාකච්ඡා කළොත්. හොඳයි සම්පත් මෙම ප්‍රශ්නේ අහන්නේ අපහාරකයින් කියන්නේ පරිගණක අපරාධ ගණයට යැනෙන හැකර්ස් කියන පරිගණක වලට ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් පිළිබඳව සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රධාන වශයෙන් කොටස් 3ක් මේ සමාජයේ වර්ග කරනවා. මේ ප්‍රහාර එල්ල කරන අය හුදකලාව කියන්නේ නීරස සමාජ විරෝධී කටයුතු වල යෙදෙන තරුණ පිරිස්. ඊළඟට මෙවැනි ප්‍රහාර එල්ල කරනවා. ඊළඟට තාක්ෂණීය පිළිබඳ කුසලතා ඇති පිරිස් අභියෝගයක් හැටියට තරඟකාරීව වෙනත් පිරිස් සමග තරඟකාරීව අභියෝග හැටියට බාර අරගෙන මෙවැනි ප්‍රහාර එල්ල කරනවා. තව පිරිසක් ප්‍රතිලාභ වෙනුවෙන් සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් ප්‍රතිලාභ වෙනුවෙන් මෙවැනි ප්‍රහාර එල්ල කරනවා. එතකොට මේ ABC කියන පිළිතුරු තුනෙන්ම මේ ප්‍රකාශ තුනෙන්ම මේ පිරිස් ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව ABC පිළිතුරු තුනෙන්ම සඳහන් වෙන අය හැකර්ස්ලා හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පස්වෙනි පිළිතුර ABC සියල්ලම සත්‍යයි කියන එක තමයි අපි බාරගන්නේ. 22வது வினாவை கருதும் பொழுது குறும்பர்கள் அதாவது ஹேக்கர்ஸ் பற்றிய கூற்றுக்களில் சரியானது எது என்று கேட்கப்பட்டுள்ளது. இதில் முதலாவது கூற்றில் இளைஞர்கள் ஒரு சவாலுக்காகவும் லாபத்திற்காகவும் தாக்குகின்றனர் என்று குறிப்பிடப்பட்டுள்ளது. இது சரியானதாகும். பி கூற்று தனிநபர்கள் வணிகங்களினதும் கணினி முறைமையே ஒரு வகை போட்டிக்காக தாக்குகின்ற தகவல் தொழில்நுட்ப திறமையான நபர்கள் என்று குறிப்பிடப்பட்டுள்ளது. இதுவும் சரியாகும். மூன்றாவது சில நன்மைகளுக்காக தனிநபர்களுக்கும் வணிக கணனி கட்டமைப்பிற்கும் எதிராக அதிக தானியங்கி மற்றும் அதிக இலக்கு தாக்குதல்கள் நடத்துகின்ற ஒரு ஒழுங்கமைக்கப்பட்ட குற்ற குழுவாகும் என்று குறிப்பிடப்பட்டுள்ளது. இதுவும் தற்போதைய சூழ்நிலையில் சரியாகும். இம்மூன்று கூற்றுகளும் சரியானதாய் 22வதுக்குரிய விடையாக 5வது அதாவது ABC ஆகிய எல்லாம் சரியாகும். ඔව් මාචාර්යතුමනි අපි දැන් සූදානම් 47 වන ප්‍රශ්නය පිළිබඳ ඔබතුමාගේ විග්‍රහය දැනගන්න. ඔව් සම්පත් 47 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ නැවතත් Python පිළිබඳ ප්‍රශ්නයක්. පහත දැක්වෙන Python කේත ඛණ්ඩයේ ප්‍රතිදානය කුමක්ද? කේත ඛණ්ඩයක් දීලා තියෙනවා. අපි ඒක බලමු මොනවද කියලා. මුලින්ම තියෙන්නේ L කියලා විචල්යයකට අපි ලබා දීලා තියෙනවා ලයිස්තුවක්. ලයිස්තුවක් කියලා කියන්නේ ලිස්ට් කියලා කියනවා Python වල. ඒකේ බැලුවාම සංඝටකයන් 10ක් අඩංගුයි සංඛ්‍යා ටිකක් තියෙන්නේ. ධන සහ ඍණ සංඛ්‍යාවල් ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ x කියන විචල්යකගේ බිඳුව කරලා ඊට පස්සේ අපේ මූලික වශයෙන් තියෙන එකේ for loop එකක් දීලා තියෙනවා. ඒ loop එක ගමන් කරන අවස්ථා ගාන තමයි i කියන එක range එක දීලා තියෙන්නේ. ඒ ලයිස්තුවේ L කියන එකේ දිග දක්වා. ඒ කියන්නේ දිග කියන එක len කියන එකෙන් ලබා දෙනවා ශ්‍රිතයෙන්. ඒක 10යි. එතකොට i වලට ගන්න පුළුවන් අගයන් ටික බිඳුවේ සිට 9 දක්වා.
අපි ලූපේ ඇතුළේදී වෙන්නේ මොනවද කියලා බැලුවොත් මුලින්ම පරීක්ෂා කරනවා LI වල ඒ පළවෙනි I කියන එක දක්වන ඒ ලයිස්තුවේ සංගතකයේ මොකක්ද කියන එක ඒක ඍණ සංඛ්‍යාවක් නම් කන්ටිනියු කියන එක මගින් ඒ ලූපේ ඊළඟ අදියරට යනවා අපි. මොකුත් කරන්නේ ඒක 10ට වඩා වැඩි නම් බ්‍රේක් කරනවා කියලා කියන්නේ ලූපෙන් එළියට එනවා. ඒ දෙක නොවන දෙකක් වුණොත් එහෙම තමයි x වල අගය එකතු කරනවා අර ලයිස්තුවේ තියෙන ඒ සංඛ්‍යාව මගින්. එතකොට වෙන්නේ බලාගෙන ගියොත් මුලින්ම 1 කියන එක එකතු වීමක් වෙනවා. නමුත් ඍණ 2 කියන එක ඍණ නිසා ඒ ලූපය ඇතුළේදී ඊළඟ අවස්ථාවේදී එකතු වෙන්නේ නැහැ. ඔය වගේ ලූපය දිගේ ගමන් කරනකොට වෙන්නේ ධනාගයන් ටික ඔක්කොම එකතු කරනවා 10ට වඩා අඩු සංඛ්‍යාවන්. ඒ ටික බැලුවොත් 1 4 5 ඊට පස්සේ 3ක් එකතු වුණාම 8ක් වෙනවා 10 දෙකක් එකතු වුණාම 10ක් වෙනවා. අන්තිමට 11 කියන සංඛ්‍යාවට ආවයන් පස්සේ ඒක 10ට වඩා වැඩි නිසා බ්‍රේක් කියන එක නිසා ලූපෙන් එළියට එනවා. ඒ වෙනකොට x වල අගය 10 වෙලා තියෙන්නේ. එතකොට ප්‍රතිදානය වෙන අගය 10යි උත්තරය 3. 47வது வினா அதில் L என்பது லிஸ்டாக குறிப்பிடப்பட்டுள்ளது. எக்ஸின் ஆரம்ப பெருமானம் சைவர் 4i இன் ரேஞ்ச் லென்த் எல்லால் குறிக்கப்பட்டுள்ள லென்த் எல் என்றால் இங்கே 10 மூலகங்கள் இருக்கிறது. ஆகவே இதன் ரேஞ்ச் வந்து 10. முதலாவது நிபந்தனை கூறப்பட்டுள்ளது இஃப் எல் 10 என்றால் ஐக்கு ஒவ்வொரு பெருமானமாக அதில் உள்ள மூலகங்கள் குறிப்பிட வேண்டும். முதலாவதுக்கு ஒன்றை இட்டால் ஒன்று வந்து சைவரை விட சிறிதாயின் அது கண்டினியூ அதை தவிர்த்து மற்றதுக்கு போகும். அப்போ இங்கே வரைக்கும் ஐ வந்து 10 விட பெரிது இல்லையென்று சொன்னால் பிரேக்குன்னு சொன்னால் அந்த லூப்பை விட்டு வெளியில் வந்து எக்ஸ் இஸ் ஈக்குவல் எக்ஸ் சமன் எக்ஸுக்குரிய பெருமானம் ஆரம்பத்தில் 0, இப்பொழுது தற்பொழுதுள்ள பெருமானம் 1. ஆகவே புதிய எக்ஸின் பெருமானம் 1. இவ்வாறாக இரண்டாவது மறை 2 இடப்படும். இவ்வாறாக ஒவ்வொரு பெருமானங்களும் இட்டு இறுதியில் 10 வரும் பொழுது அது வந்து அவங்களுடைய நிபந்தனையை 10 விட பெருசுன்னு சொன்னால் நிபந்தனையை பூர்த்தி செய்கிறதால அதன் பொழுது பிரிண்ட் எக்ஸ் விடை கிடைக்கும். அதன்படி ஒவ்வொரு பெருமானமாக இடப்படும் பொழுது இறுதி விடையாக 10 பெறப்படும். ஆகவே 47වதுக்கான விடை 3வது 10 ආகும். ඔව් දැන් එහෙමනම් 2019 තොරතුරු හා sannivedana තාක්ෂණය මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දැන් ඔබට පුළුවන් මුලටයි අවසානයේටයි අවධානය යොමු කරන්න. ඒ කියන්නේ දැන් විග්‍රහයක යෙදෙන්න හදන්නේ පළමු සහ 49 වන කියන ප්‍රශ්න දෙක පිළිබඳව. කතිකාචාර්ය මාලික් සිල්වා මහත්මයා ඒ පිළිබඳව විග්‍රහයකදී ඔව් පළවෙනි ප්‍රශ්නේ සම්පත් පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ පහත දැක්වෙන දෑ ඇතුරෙන් කවරක් අතත්‍ය ලිපින භෞතික ලිපින බවට අනුරූපණය කරන්නා වූ දෘඩාංග උපක්‍රමයක් වේද කියලා. එතකොට ඔයාලා දන්නවා පරිගණක ක්‍රියායන ගත්තාම ඒවැය තියෙන අතත්‍ය ලිපින ඒ ක්‍රියායන ධාවනය වන විට පරිගණකේ ක්‍රියායනයේ පිටු භෞතික මතකයට එනවා. එතකොට ක්‍රියායනයේ අතත්‍ය ලිපින භෞතික මතකයේ තියෙන ගැළපීම අවශ්‍ය වෙනවා. ඒතර ඒක රඳවා ගන්න ඒක තමයි page table කියන එක. ඒ කියන්නේ පිටු වගුව. ඒතර පිටු වගුව ඉක්මනින් බලා ගැනීම සඳහා දැනට ධාවනය වන ක්‍රියායනයේ පිටු වගුවේ තියෙන දත්තවල පිටපත තියා ගන්නවා දෘඩාංගයක. ඒ දෘඩාංගයේ නම තමයි මතක කළමනාකරණ ඒකකය. එතකොට මේකේ උත්තරය වෙන්නේ මතක කළමනාකරණ ඒකකයේ අංක 4 වෙනි උත්තරය. ඒක තමයි නිවැරදි උත්තරය වෙන්නේ. முதலாவது வினாவுக்காக பின்வரத்தில் மெய்நிகர் முகவரிகளை பௌதிக முகவரிகளாக படமாக்கும் வன்பொருள் சாதனம் எது என்று கேட்கப்பட்டிருக்கிறது. அதில் முதலாவது பஸ் வந்து தகவல்களை பரிமாற்ற உதவும். இரண்டாவது பதுக்கு நினைவகம் வந்து கணனியின் வேகத்தை அதிகரிக்க உதவும். மூன்றாவது கட்டுப்பாட்டு அலகு வந்து எல்லாத்தையும் கட்டுப்படுத்தும். ஐந்தாவது ரெஜிஸ்டர் குறிப்பிடப்பட்டிருக்கு, அது வந்து சிபியூவோட தற்காலிக நினைவகமாக இருக்கிறது. ஆகவே 4வது விடை நினைவக முகாமைத்துவ அலகு என்பதே சரியாகும். 49 වෙනි ප්‍රශ්නේ අහන්නේ පහත කවරක් මෙයුම් පද්ධතියේ ක්‍රියායන පාලන කාණ්ඩයේහි ගබඩා වෙච්ච තොරතුරක් නොවන්නේද කියලා. එතකොට පරිගණකයක ක්‍රියායන වලට අදාළ තොරතුරු තියා ගන්නවා මෙයුම් පද්ධතියේ දත්ත ව්‍යුහයක. ඒකේ නම තමයි process control block කියන එක. ක්‍රියායන පාලන කාණ්ඩය ක්‍රියායනට අදාළ සියලු තොරතුරු එහි රඳවාගෙන තියන් ඉන්නවා. උදාහරණයක් වශයෙන් මේකේ තියෙන 2 3 4 5 වෙනි උත්තර වලට අදාළ ඒවා එහි තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ක්‍රියායනය සඳහා වෙන මතක කළමනාකරන තොරතුරු
ඒ කියන්නේ පිටු අගුව ඒ වගේ දේවල් ඊට අමතරව ක්‍රමලේඛ ගණකය ප්‍රෝග්‍රෑම් කවුන්ට් එක ඒ කියන්නේ ක්‍රියායනේ ඊට පස්සේ ධාවනය වෙන්න ඕනි උපදේශය ඒ ලිපිනය ඊට පස්සේ ක්‍රියායන හැඳුනුම් අංකය එහි තියෙනවා ඊට අමතරව ක්‍රියායනේ ඒ දැනට ක්‍රියායනේ අවස්ථාව තියෙනවා ඒ කියන්නේ ඒ ක්‍රියායනේ තියෙන්නේ අවීර කරනු ලැබූ ස්ටේට් එකේදී අවස්ථාවේදී එම නැත් සූදානම් අවස්ථාවේදී ආදි වශයෙන් එතකොට ඒක දත්ත ව්‍යුහේ තියාගෙන ඉන්නේ නැහැ ඊට අදාළ නැති දේවල් ඒ කියන්නේ ක්‍රියායනට අදාළ නැති දේවල් ඒක උදාහරණයක් වශයෙන් පළවෙනි උත්තරයෙන් මේ දක්වන නිදහස් තැටි කට්ටි කියන එක ඒ ක්‍රියායනට අදාළ දෙයක් නෙමෙයි ඒක එහි රඳවාගෙන ඉන්නේ නැහැ එතකොට ඒක තමයි නිවැරදි පිළිතුර වන්නේ 49வது வினா ப்ராசஸ் கண்ட்ரோல் பிளாக் செயல்முறை கட்டுப்பாட்டு தொகுதியால் தேக்கி வைக்கப்பட்ட தகவல் அல்லாதது கேட்கப்பட்டிருக்கிறது இதில் முதலாவது இலவச விளிவிகள் அதாவது ஃப்ரீ டிஸ்க் ஸ்லாட்ஸ் சம்பந்தமான தகவல்கள் சேமிக்கப்பட்டிருக்கும் என்று ரெண்டாவது செயல்முறைக்குரிய நினைவக முகாமைத்துவ தகவல்கள் அது சேமிக்கப்பட்டிருக்கும் மூன்றாவது செய்நிரல் கணனி ப்ரோக்ராம் கவுண்டர்ஸ் அதாவது அடுத்து நிறைவேற்றப்பட வேண்டிய அதுகள் முகவரி சேமிக்கப்பட்டிருக்கும் அதுவும் சரியான விடை நாலாவது செயல்முறை அடையாள எண் அதாவது தனித்துவமான அடையாளங்கான் இருக்கும் ஐந்தாவது செயல்முறை நிலை தடுக்கப்பட்ட பிளாக் ரெடி ஸ்டேட் குறிப்பிடப்பட்டிருக்கும் அதுவும் சரியானது இதன்படி முதலாவது ஃப்ரீ டிஸ்க் ஸ்லாட்ஸ் என்று குறிப்பிடப்பட்டிருக்கும் தகவல் அதில் இடம்பெறாது ஆகவே 49வதுக்கான விடை முதலாவது මීළඟට ආචාර්ය ප්‍රේමරත්න මහත්මයා මේ ප්‍රශ්න දෙකක් විග්‍රහ කරන්න සූදානම් වෙනවා 33 වෙනි ප්‍රශ්නය සහ 32 වෙනි ප්‍රශ්නය. ආචාර්යතුමනි ඇයි මේ ප්‍රශ්න දෙක එකලඟ ප්‍රශ්න දෙකක් මේ එකවර අරගෙන විග්‍රහ කරන්න සූදානම් වෙන්නේ? මොකද හේතුව? ඔව් මේ ප්‍රශ්න සම්පත් 33 32 ප්‍රශ්න ආසන්න ප්‍රශ්න දෙකක් ප්‍රශ්න පත්‍රයේ තියෙන සාකච්ඡාවටත් ඒ අනුපිළිවෙලේ එකලඟට ඇවිත් තියෙනවා. මේ ප්‍රශ්න දෙකම අසීරුතාවවත් සමාන ප්‍රශ්න දෙකක්. 33 වෙනි ප්‍රශ්නෙන් කියවෙන්නේ nature inspired computing සෝබාදහමෙන් පෙළඹවෙන පරිගණක. ඒ කියන්නේ අපි යම් අපට අභියෝගාත්මක ප්‍රශ්න විසඳන්න ස්වභාව ධර්මයාගෙන් අපි දකින යම් ප්‍රපංච සංසිද්ධි උපයෝගී කරගන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි දකිනවා පක්ෂීන් රෑනක් අහසේ පියාඹනවා ඊටාම වේගෙන් වී යකුරේ හැඩයට ඒ සමමිතිය හොඳට තියාගෙන ඊටාම වේගෙන් ගිහිල්ලා හැරෙනවා. හැරෙනකොටත් ඒ සමමිතිය තියාගන්නවා. ඉතින් දැන් මේක මේ පක්ෂීන් කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරලා ඒ සංසිද්ධියේ තියෙන යම් කිසි විද්‍යාත්මක පසුබිමක් භාවිතා කරනවා අපේ මේ අපිට මුණ ගැහෙන ප්‍රශ්නයකට විසඳුම හොයාගන්න. දැන් කූඹි රැලක් Tamanට දරා ගන්න බැරි තරම් බරක් කොහොමද ගෙනියන්නේ සාමූහිකව? අපි තුමු සීනි වැනි දෙයක් දැක්කහම ඊටාම ඉක්මනින් කොහොමද අවශ්‍ය තැනට ගෙනියන්නේ? ඊටාම ඉතින් දැන් අපටත් ඕන කරන්නේ යම් කිසි දෙයක් කාර්යක්ෂම කරගන්න. ඉතින් අපි මේ කූඹි අනුගමනය කරන ක්‍රියාපටිපාටි හොඳට අධ්‍යයනය කරලා ඒක අපි පාවිච්චි කරනවා අපේ පරිගණක ඉදිරියේ අපිට ලැබෙන ප්‍රශ්න වලට විසඳුම් සොයාගන්න. ඉතින් මෙතනදී මේ ABC කියන ප්‍රකාශ තුනක් තියෙනවා. ප්‍රකාශ තුනෙන් AB කියන ප්‍රකාශ දෙකම කියවලා බලනකොට පැහැදිලි වෙනවා සත්‍යයි. සෝබාදහමෙන් පෙළඹෙන පරිගණකරණය අපේ අභියෝගාත්මක ප්‍රශ්න වලට උපයෝග කර ගන්නවා කියන එක තමයි AB වලින් කියවෙන්නේ. C වලින් කියනවා අපිට මෙම සංසිද්ධි උපයෝගී කරගන්න පුළුවන් ස්වාභාවික පරිසර සඳහා පමණක් කියලා. නමුත් එහෙම නෙමෙයි. විවිධ ප්‍රශ්න අපිට ස්වභාවික හෝ ඒ ස්වභාවික පරිසර වලින් තොර අපේ කෘත්‍රිම පරිසරවල අභියෝගාත්මක ප්‍රශ්න විසඳන්න මේ ස්වභාවික සෝබාදහමෙන් පෙළඹෙන පරිගණකන්නේ භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව A සහ B ප්‍රකාශ සත්‍යයි C අසත්‍යයි. මෙතන අහන්නේ ඊට සඳහන් කවර වගන්තියක් සාවද්‍ය වේද කියලා. එතකොට සාවද්‍ය වගන්තිය C. ඒ අනුව තුන්වෙනி පිළිතුර තමයි සත්‍ය හැටියට අපි වාරගන්නේ. 33வது வினாவிற்கு இயற்கை உள்ளிருப்பு கணிப்பு பற்றிய பின்வரும் கூற்றுக்களை கருதுக. அதாவது நேச்சர் இன்ஸ்பயர்ட் கம்ப்யூட்டிங் 3 கூற்றுக்கள் தரப்பட்டுள்ளன. ஏ வந்து இயற்கை உள்ளிருப்பு கணிப்பில் இயற்கை நிகழ்வுகள் கண்டறியப்பட்டு சிக்கலான பிரச்சனைகளுக்கு தீர்வு காண்பதற்கானது என்று தீர்வு காண்பதற்கான கணனி மாதிரிகள் வடிவமைக்க பயன்படுகின்றன. இதில் மேற்கூறிய தவறான கூற்றுதான் கேட்கப்பட்டிருக்கிறது.
எனவே ஏ வந்து சரியான கூற்றாகும். பி செயற்கை நுண்ணறிவு ஆனது இயற்கை உள்ளிருப்பு கணிப்பினை பயன்படுத்தி அதன் கணக்கீட்டு ரீதியான சவாலான சிக்கல்களை தெளிவாக புரிந்து கொள்வதற்கு தீர்ப்பதற்கு பயன்படுகிறது. அதுவும் சரி. சி இயற்கை உள்ளிருப்பு கணிப்பில் உருவாக்கப்பட்ட கணனி அமைப்பு நெறிமுறை இயற்கை சூழலில் அதாவது மலைக்காடு போன்ற இடங்களில் மட்டுமே பயன்படுத்த முடியும் என்று சொல்லப்பட்டிருக்கிறது. அதுவே தவறான கூற்று. ஆகவே மூன்றாவது கூறிய விடை சி மாத்திரம். ஏனெனில் உண்மையாகவே இயற்கை உள்ளிருப்பு கணிப்பு என்பது வானத்தில் பறக்கும் பறவைகள், எறும்பு தன்னை விட நிறைக்கூடிய பொருட்களை கவர்ந்து செல்லுவது போன்ற சிக்கலான பிரச்சனைகளுக்கான தீர்வுகளை கண்டறிவதற்காகவே பயன்படுத்தப்படுகிறது. எனவே இக்கேள்வியின் அடிப்படையில் மூன்றாவது சி கூற்றில் கூறப்பட்டிருக்கிற விடைதான் தவறானது. எனவே இதற்கான விடை மூன்றாவது. බලමු දැන් එහෙනම් 32 වෙනි ප්‍රශ්නය. 32 වෙනි ප්‍රශ්නය පදනම් වෙන්නේ තොරතුරු පිළිබඳව තියෙන ස්වර්ණමය රීතියක් කියලා. golden rule of information. එයින් කියවෙන්නේ යම්කිසි තොරතුරක් ජනනය වෙන මොහොතේ ඊටාම වැඩි අගයක් තියෙනවා. ක්‍රමානුකූලව ඒ අගය අඩු වෙගෙන යනවා. ඒ තොරතුර කාලයක් සමග. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි හිතමු මැටියර්නයක් තියලා ඒ ජයග්‍රාහකයව පිළිබඳව මොකක් නිවේදනයක් නිකුත් කරනකොට ඒ අවස්ථාවේදී ඒ අපි හිතමු ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත්වන අවස්ථාවේදී ඒ නිවේදනය නිකුත් කරන මොහොත වෙනකොට ඒ හැමෝටම අවධානය යොමු වෙන ඉහළ අගයක් තියෙන තොරතුරක් බවට පත් වෙනවා. නමුත් කාලයත් එක්ක මේ තොරතුරේ අගය අඩු වෙගෙන යනවා. සමහර ලාට මේ තොරතුර සමාජයට අමතකම වෙලා යනවා. ඒ කියන්නේ උනන්දුවක් දක්වන්නේ නැති කියන එක. ඒ කියන්නේ යම්කිසි තොරතුරක අගය ඒ ජනනය වුණ මොහොතේ තමයි වැඩිම අගයක් තියෙන්නේ. ඒක ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් මෙතන කාරණා තුනක් ගැන කියවෙනවා. මෙතන PQR ST කියලා මේ ප්‍රස්ථාරයක වක්‍ර තුනක් වක්‍ර පහක් දීලා තියෙනවා. ඒ වක්‍ර තුනක් එක ළඟ තියෙනවා. තව වක්‍ර දෙකක් තියෙනවා. හැබැයි මේ හැම වක්‍රයක්ම මේ ස්වර්ණමය රීතියට අනුකූල වෙන විදිහට මුලදිම ඉහළ මාගයක් තියෙනවා. ක්‍රමානුකූලව අඩු වෙගෙන යන බවක් පේනවා. ඉතින් ඒ කියන ප්‍රකාශයෙන් කියවෙන්නේ ABC ප්‍රකාශ අතරින් ඒ කියන ප්‍රකාශයෙන් කියවෙන්නේ PQ සහ R සිද්ධි පමණක් තොරතුරු පිළිබඳ ස්වර්ණමය රීතියට අනුකූලයි කියලා. නමුත් එහෙම නැහැ. PQR ST කියන හැම එකක්ම මේ ඒ ස්වර්ණමය රීතියට අනුකූලයි. එතකොට A කියන ප්‍රකාශය අසත්‍යයි. B කියන ප්‍රකාශයෙන් කියවෙන්නේ S සිද්ධියට වැඩිම ඉල්ලුමක් ඇති අතර එයට වැඩිම තාක්ෂණික සම්පත් පහසුකම් සැලසීම අවශ්‍යයි කියලා. අපි දකිනවා වැඩිම අගයක් මේ ප්‍රස්ථාරයට අනුව S කියන සංසිද්ධියට ආරම්භයේදී තමයි තියෙන්නේ. ඉතින් එතනදී වැඩිම ඉල්ලුමක් වැඩිම අගයක් තියෙන සංසිද්ධියට වැඩිම සම්පත් තාක්ෂණික සම්පත් ලබා දෙන්න ඕනේ කියන එක. උදාහරණයක් හැටියට අපි යම්කිසි දෙයක් ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් මගින් විකාශනය වෙනකොට විශේෂයෙන්ම අපි හිතමු පරිගණකයක් කරා අපි වෙබ් කාස්ටිං කරන අවස්ථාවේ වැඩිම සම්පත් ලැබෙන්න ඕනේ. ඒ අගේ වැඩිම සංසිද්ධියට කියන එක ඒක සත්‍යයක්. එතකොට B කියන එක සත්‍යයක්. C කියන එකෙන් කියවෙනවා කිසියම් සිද්ධියක තොරතුරු පිළිබඳ අගය එම සිද්ධියෙහි තොරතුරු වලට ඇති ඉල්ලුම මගින් හේතු සහගතව නිශ්චය කරන්න පුළුවන් කියලා. ඒ අගය වැඩිද අඩුද කියන එක තීරණය කරන්නේ ඉල්ලුම අනුව. එතකොට ඒක සත්‍යයි. B සහ C සත්‍යයි. එතකොට හතරවෙනි පිළිතුර තමයි සත්‍ය හැටියට අපි බලන්නේ. 32வது வினாவுக்கு காலவரிசைப்படி ஒரு பணியின் 5 நிகழ்வுக்கான நேரத்துடன் தகவலின் மதிப்பினை வரைபடம் காட்டுகிறது. அதில் 3 கூற்றுக்கள் தரப்பட்டிருக்கிறது. நேரத்தோட ஒரு தகவலோட பெறுமதி குறையும் பொழுது அது கோல்டன் ரூலால் குறிக்கப்படும். இங்கு ஏயில் குறிப்பிடப்பட்டிருக்கிறது PQR எனும் நிகழ்வுகள் மாத்திரம் தகவலின் பொன் விதியுடன் பொருந்தும். அது நேரத்துடன் அதன் பெருமானம் குறைகிறது. ஆனால் அதே நேரம் B எஸ் நிகழ்வு அதிக கேள்விகளை கொண்டிருந்தாலும் அதன் பெருமானம் நேரத்தோடு குறைவடையும் வீதம் மிகவும் குறைவாக இருக்கிறது.
ஆகவே உயர்ந்த தொழில்நுட்ப வளங்களால் வழிப்படுத்த வேண்டும். ஆகவே பி சரியான கூற்று. சி ஏதாவது ஒரு நிகழ்வின் தகவல் பற்றிய பெருமானம் அந்நிகழ்வின் தகவலுக்குரிய கேள்வி காரணிகளுடன் முடிவு செய்யப்படும். ஒரு நிகழ்வுக்கான கேள்வி அதிகரிக்கும் போது அதன் பெருமானம் அதிகரிக்கும். ஆகவே அதுவும் சரி. ஆகவே 32ஆம் வினாவுக்குரிய விடையாக 4வது பிசி ஆகியன மாத்திரம் கூறலாம். දැන් 9 සහ 21 කියන ප්‍රශ්න දෙක 9 සහ 21 කියන ප්‍රශ්න දෙක සාකච්ඡා කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබ හොඳින් අවධානය යොමු කරන්න. මේ විග්‍රහය වැදගත් වෙනවා. අනුර ජයලල් මහත්මයා අපිට මේ 9 සහ 21 කියන ප්‍රශ්න දෙක පිළිබඳ විග්‍රහ කරන්න. ඔව් සම්පත් මෙම 9 වෙනි ගැටලුවේදී HTML ෆෝරමයක login.php යන පිටුවට සම්බන්ධ වෙන ආකාරය ගැන ප්‍රශ්න කරනවා. එහිදී නිවැරදි පිළිතුරු කුමක්ද යන්න විමසා සිටිනවා. එහි ෆෝම් සමග action යන්න මුලින්ම තිබිය යුතු අතර ඊට සමාන ලකුණෙන් පසුව අප ගමන් කරන පිටුවෙහි නම සඳහන් විය යුතු වෙනවා. ඒ අනුව login.php යන්න සඳහන් වෙන්නේ දෙවෙනි පිළිතුරේ. ඒ නිසා නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර වෙනවා. තවද මේ පිළිබඳව අපි ඉදිරියේදී තවදුරටත් ඉගෙන ගන්නවා. ඒක නිසා මම මේ ගැටලුව මීට වඩා විස්තර කරන්නේ නැහැ. මොකද අපිට තව අවස්ථාවක් තියෙනවා මේ පිළිබඳව ඉතා හොඳින් පැහැදිලි කරන්න. வினா 9ற்கு HTML ஃபார்மில் login.php-ஐ இணைப்பதற்கு பயன்படுத்தக்கூடிய சரியான குறிமுறை கேட்கப்பட்டிருக்கிறது. இதில் login php என்பது ஃபார்மின் ஆக்ஷன் ஆகும். ஆகவே ஃபார்ம் ஆக்ஷனாக login php-யும் அதற்குரிய மெத்தடாக கெட்டும் வரும். ஆகவே இதற்குரிய விடை 2வதாகும். දැන් 21 වන ප්‍රශ්නය විග්‍රහ කරන්න තියෙනවා. ඔව් අපි 21 වෙනි ප්‍රශ්නයේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ දෙකෙහි අනුපූරකය පිළිබඳව එනම් tools complement පිළිබඳව මෙම කොටස පැහැදිලිව විස්තර වෙනවා 12 වසර තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයේ ගුරු අත්පොතෙහි ඔබට පැහැදිලිවම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියට ගොස් බාගත කිරීම යටතේ මෙම 12 වසර ගුරු අත්පොත ඔබට ලබා ගත හැකි. එහි පැහැදිලිවම මේ කොටස විස්තර කරනවා. මම හිතන්නේ ප්‍රමිලා මහත්මිය අපි දෙමළ මාධ්‍ය සිසු දරු දෙරියන්ටත් මේ ගුරුවත් පොත සම්බන්ධයෙන් ජයලල් මහත්මයා කියපු කාරණා දෙමළ මාධ්‍යෙමුත් සංනිවේදනය කරමු. 21வது வினாவுக்கான விடையை அறியும் முன் இதற்கான விளக்கம் ஆண்டு 12 ஆசிரியர் கையேட்டில் காணப்படுகிறது. அதனை பார்ப்பீர்களானால் இவ்வினாவுக்கான முழுமையான விடை உங்களுக்கு விளங்குவதற்கு எளிதாக இருக்கும். දැන් අපි ගුරුත්පතේ ඇති ඒකක විස්තර කරන්න උත්සාහ කරමු. ඒ සඳහන් වෙනවා 12 වසර ගුරුත්පතේහි මෙම දෙකේ අනුපූරකයේ කොටස පැහැදිලිව විස්තර කරනවා මේ පිටුවේ සඳහන් වෙන ආකාරයට. එහි ඇති සමීකරණයක් ඔබට පේනවා ඇති. අපි බලමු x ඍණ y යන සමීකරණයකින් මෙහෙම ලිව්වොත් මෙය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් x ධන 2 n වෙනි බලය ඍණ y ඍණ 2 n වෙනි බලය. මෙහි ධන 2 n වෙනි බලය සහ ඍණ 2 n වෙනි බලය යන්න සඳහන් වෙන නිසා ඒට එය කැපියනවා. නැවතත් ඉතුරු වෙන්නේ x ඍණ y යන්න පමණයි. ඒ වගේම අපි x ධන 2n ඍණ 1 ඍණ y ධන 1 ඍණ 2n වෙනි බලය ලෙසත් මේ සමීකරණය ලියන්න පුළුවන්. මෙහෙත් කිසිම වෙනසක් සිදුවන්නේ නැහැ. ඍණ 1 සහ ධන 1 කැපී යනවා. ඒ විට නැවතත් අපිට ඉස්සෙල්ලා සමීකරණයට සමානයයි පවසන්න පුළුවන්. දැන් මෙන්න මේ ප්‍රකාශය සහ මෙන්න මේ ප්‍රකාශය අපි පරිගණකයේදී ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු කොහොමද ඒක වැදගත් වෙන්නේ කියලා. අපි උදාහරණයකට n යන 8යි යයි සලකමු. එතකොට 2 8 වෙනි බලය කියන්නේ 1.8ක්.
මෙවැනි සංඛ්‍යාවක්. මේන් එකක් අඩු වෙනවා කියන්නේ ඔබ දන්නවා 10න් එකක් අඩු වුණොත් 999ක් වෙනවා. ඒ වගේ දෙකේ පාදෙදිත් මේ වගේ එකක් අඩු වුණොත් එහි උපරිමගේ එකේවා 8ක් ලැබෙනවා. දැන් මේන් අඩු වෙන්න වෙනවා y කියන අගය. අපි උදාහරණයකට y යන්න 1.1 යයි සලකමු. මේ ඉස්සරහින් ඉදිරියෙන් අපිට බිංදු යදුවට ගැටලුවක් නැහැ. අපිට මෙහි බිංදු යොදන්න පුළුවන්. ඒත් සංඛ්‍යාව වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ අඩු කරොත් බිංදුවයි 1. දැන් මේ සංඛ්‍යාව දිහා බැලුවොත් ලැබුණු පිළිතුර දිහා බැලුවොත් මෙහි ඇති සංඛ්‍යාවේ විලෝමය තමයි මෙතන පෙන්වුම් කරන්නේ. සෑම බිංදුවේ ස්ථානයක්ම එක වෙලා තියෙනවා. එක තියෙන ස්ථානයක් බිංදු වෙලා තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යාවට not යන ඔපරේෂන් එක not යෙදුම යෙදුවොත් අපිට මේ සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේ ස්ථානයේදී අඩු කිරීමක් සිදු කළ යුතු නෑ. අපිට තියෙන්නේ not ඔපරේෂන් එක යොදන්න විතරයි. ඊට පස්සේ නැවත එකක් එකතු ගන්න තියෙනවා. දෙකේ n බලයක් කියන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. ඒක කියන්නේ ඉස්සරහින් ඇති එක ඩිජිට් එකක් අයින් කරන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මෙම ප්‍රකාශයේදී කිසිම අඩු කිරීමක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහිදී මෙන්න මෙම ඉරගස්සපු මේ දෙක ඍණ y යන ප්‍රකාශයට අපි කියනවා ones complement කියලා. එහෙනම් y හි ones complement ඒ වගේම y හි twos complement වෙනවා ඊළඟ ප්‍රකාශය. මෙහි දෙකේ n වෙනි බලය ඍණ 1 ඍණ y ධන 1 යන්න y හි twos complement එකයි සඳහන් වෙනවා. මෙම සංඛ්‍යා දෙක භාවිතයෙන් මේ ones complement සහ twos complement භාවිතයෙන් අපිට මෙම අඩු කිරීම පරිගණකයේදී අඩු කිරීම එකතු කිරීමක් මගින්ම සිදු කළ හැකි වෙනවා. මෙහි ඇති උත්තර බැලුවොත් A යන්නේ සඳහන් වෙනවා අඩු කිරීම එකතු කිරීම ලෙස සිදු කරනවා බව. එය සත්‍ය ප්‍රකාශයක් වෙනවා. ඒකම B යන්න බැලුවොත් ගණනය කිරීම වඩා කාර්යක්ෂම වෙනවා. සාමාන්‍ය අඩු කිරීමක් කරන්න ටිකක් අපහසුයි. නමුත් මේ එකතු කිරීම සිදුවන නිසා කාර්යක්ෂම වෙනවා. ඒකම ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරන්නත් මෙම ones complement twos complement භාවිතයෙන් අපිට ඉටු කරන්න පුළුවන්. ඒක නිසා මෙහි පස්වෙනි පිළිතුර නිවැරදි වෙනවා. 21 වන ප්‍රශ්නය ඒ ආකාරයට විග්‍රහ කළේ பிரமிளா අපි දෙමළ මාධ්‍යනුත් එම විග්‍රහය සිදු කරමු. 21வது வினாவிற்கு இரண்டின் நிரப்பி பற்றிய சரியான கூற்று பின்வருவனவற்றுள் எது என்று கேட்கப்பட்டுள்ளது. ஏற்கனவே இங்கே கொடுக்கப்பட்ட விளக்கத்தின்படி இரண்டு கழித்தல் எண்களை இரண்டு எண்களை கழிப்பதை விட அவற்றை கூட்டலாக பாவித்து செய்யும் பொழுது அது மிக்க வினைத்திறனாக இருக்கும். அதன்படி இங்கு தரப்பட்டுள்ள 3 கூற்றில் A கழித்தலை கூட்டலாக செயற்படுத்தல் என்பது சரியானதாகும். B கணித்தல் வினைத்திறன் மிக்கதாக இருக்கும். அதாவது கழிக்கும் போது ஏற்படும் வலுவை விட கூட்டும் போது ஏற்படும் வலு குறைவானது. C மறையெண்கள் இரண்டின் நிரப்பிகளாக வகை குறிக்க முடிதல். இங்கு x மைனஸ் y என்பதில் மைனஸ் y ஆனது இரண்டின் நிரப்பியாக வகை குறிக்கப்படுகிறது. ஆகவே C மறையெண்களை இரண்டின் நிரப்பிகளாக வகை குறிக்க முடிதல் என்று குறிப்பிடப்படுவது சரியாகும். எனவே 21வது විනාවිற்கான விடையாக 5வது குறிப்பிடப்படுகிறது. අපි මෙම සාකච්ඡාවේදී උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේදී සිසුන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලු එවැගේම ප්‍රශ්න ආදිය පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. අපි විභාග දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් විග්‍රහයක් කරනු ලැබුවා. විභාග දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණ ඉදිරිපත් කළා. ඒ වගේමයි මේ විෂය නිර්දේශය සකසන විද්වත් මණ්ඩලයක් එක රාශී කරගෙන 2019 ප්‍රශ්න පත්‍රයේ
බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50න් ප්‍රශ්න 17ක්ම සාකච්ඡා කරනු ලැබුවා. ප්‍රශ්න 17ක් විග්‍රහ කරනු ලැබුවා. එමනම් මේ සාකච්ඡාව දැන් අවසන් කරන්නට කාල වේලාව උදා වෙලා. නමුත් මම කැමති ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර ජයලාල් මහත්මයාගෙන් මේ සාකච්ඡාව අවසන් කරන්නට සමාලෝචනයක් කරන ලෙස. ඔව් ඇත්තටම අපිට හැකි වුණා අපේ වෙබ් අඩවිය හරහා සිසුන් ඉදිරිපත් කරපු කරුණු අනුව ඔවුන්ගේ ඉල්ලීම් අනුව ඔවුන්ගේ ගැටලු සහගත ස්ථාන වඩා වැඩියෙන් පැහැදිලි කරන්න ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු කරුණු අනුව ඒ ගැටලුකාරී ස්ථාන සිසුන්ට ගැටලුකාරී තැන් අපිට පැහැදිලි කරන්න හැකියාව ලැබුණා. ඊට අමතරව අපිට දැන් හැකියාව තියෙනවා මේ වැඩසටහන එනම් ගුරු ගෙදර වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යනවා. එහිදී අපිට සතියකට පැයක වැඩසටහන් 3ක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. එහිදී පළමුවෙන්ම අපි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ 13 වසර 3 වෙනි වාරයේදී අපිට ඒ විෂය නිර්දේශයේහි ඇති කොටස් පැහැදිලි කිරීමයි. එය සම්පූර්ණ පැහැදිලි කිරීමක් අපිට කරන්න හැකියාව ලැබෙනවා මේ වගේ විග්‍රහයකට වඩා. ඒ නිසා ඔබට ඒ කොටස් ඇත්තටම ඔබේ බොහෝවිට ඉදිරිපත් කරපු ඉල්ලීම් ඉටු කරගන්න හැකියාව ලැබෙනවා මේ ඉදිරි වැඩසටහන මගින්. ඒ නිසා නිරන්තරයෙන්ම මේ වැඩසටහන සමග සහභාගී වන්න ඔබට ඒ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයයේ නිවැරදිව විභාගයට පෙනී සිටින්නේ කෙසේද? ඉතා හොඳින් විභාගයට පෙනී සිට උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මේ වැඩසටහනට ඔබ සවන් දුන්නොත් බලා ශ්‍රවණය කරොත් ඔබට හැකියාව ලැබෙනවා ඊට උත්තර ලබා දෙන්න හොඳින්. මෙම වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය www.ni.lk කියන වෙබ් අඩවියෙන් ඔබට පුළුවන් නැවත පරිශීලනය කරන්න. නැවත නරඹන්න පුළුවන්. ඔබේ දැනුම තවත් වැඩි කරගන්න, දැනුම තහවුරු කරගන්න එය මහඟු අවස්ථාවක් බවට පත්වේවි. එසේනම් මේ සාකච්ඡාවට එක්ව ඔබ සියලු දෙනාට ස්තුතිය ගෞරවය පුද කරමින් අපි සමුගන්නටයි සූදානම් වන්නේ. තොරතුරු හා sannivedana තාක්ෂණය වත්මන් මේ වැඩ ලෝකයේ කාර්යයන් කාර්යක්ෂම කරන්නටත් ඵලදායී කරන්නටත් හේතු වෙනවා. එසේනම් අපි ඔබෙන් සමුගන්නවා. අයුබෝවන්.